MCC ගිවිසුම ඊයේ පෙරේදා පිටිපස්සට එම මුදල් නැවත උන්ගේ රටවල් වලට රැගෙන ගොස් වෙනත් කලාපයන් වලට යොමු කිරීමම අපිට හිනාවීමට හැකි කාරණයක් නෙවෙයි. රුසියාවට න්‍යෂ්ටික බෝම්බ හෝ සාමාන්‍ය අපි කියන කන්වෙන්ෂනල් වෙපන්ස් කියලා ඒ ඔබි ප්‍රහාරයක් හෝ එල්ල කරොත් කිසියම් යුදමේ ප්‍රහාරයක් එල්ල කරොත් ඇමරිකාව ගල් යුගයට යවන බව පැහැදිලිව ප්‍රකාශ කරා. සමහර MCC එකට කඩේ ගිය නඩ නැවත මතුවෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ඉන්දික මහත්මයාණනි, පළමුවෙන්ම ඔබතුමාට දහස් වාරයක් ස්තුති වෙනවා අපි පිළිගන්නා මේ සිංහල නායකයෙක් වශයෙන් MCC ගිවිසුමෙන් ඇතිවෙන්න ගිය ජාතික තර්ජනයක් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. මේ ගැන විචක්ෂණ ලෙස බලමින් බොරුවට උද්ඝෝෂණ නොකරමින් පොලිසිය එක්ක හැලහැප්පීම් නැතුව රජයත් එක්ක වාද විවාද නැතුව විපක්ෂය වගේ සහ සමහර පක්ෂවල උදවීන් වගේ බොරුවට MCC කළු කඩ දාගන්නේ නැතුව ඔබතුමා කරපු ජාතික සේවය පළමුවෙන්ම අපි අගය කරන්න ඕනේ. ඒ වගේම අපේ මේ මව්දේශය සිංහල දේශය මේ අන්තර්ජාතික කුමන්ත්‍රණයේ ගැටයකින් ඔබතුමා බේරා දුන්නා. දැන් ඉතින් ඒ වුණත් ඉන්දික මහත්මයාණනි අපි ඔබතුමාගෙන්ම දැනගන්න යන්නේ ඔබතුමාම මේ ආරම්භ කරලා අවසානයක් දක්වා කළ සාකච්ඡාවක ඉතුරු කොටස ගන්න. සමහර උගත් භික්ෂුන් වහන්සේලාත් හරි සන්තෝෂ වුණා මාධ්‍ය ඉදිරියේදී අපේ ඉන්දික මහත්මයාණනි අපේ මව් රට බේරුණා කියලා. නමුත් මෙතනදී ඔබතුමා මේ අපේ මව් රටේ ඉන්න මේ අහිංසක මිනිසුන් පමණක් නෙමෙයි බිලියන 4.0 ගානක පිරිසක් ගැන තමයි ඔබතුමා කරුණාව දයාව මෛත්‍රියෙන් මේ සම්බන්ධයෙන් බලාගෙන කටයුතු කරේ. ඉතින් එම නිසා එම අත්දැකීම් අපි මාධ්‍ය තුලින් දැක්කේ නැති හින්දා ඉන්දික මහත්මයාණනි ඔබතුමාගෙන්ම අසාගෙන දැනගන්න හිතුණා. දැන් මේ ඔබතුමා උපක්‍රමිකව ගත්තේ සුළු පිරිසක් හෝ සිංහල බෞද්ධයන් යන මේ කුඩා පිරිස සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. ඔබතුමා සිංහල බෞද්ධයෙක් නිසා මුළු කලාපයේම මේ ආසියාවේ සිටින මිනිසුන්ගේ ජීවිත ගැන තමයි ඔබතුමා MCC එම කොටස් වශයෙන් අපිත් එක්ක සාකච්ඡා කෙරුවේ. ඉතින් දැන් බලමු අපි පොඩ්ඩක් අර සන්තෝෂ වීම පැත්තකට තබලා අපේ රාජ්‍ය බේරුණා, අපේ රට බේරි, සිංහල බෞද්ධයෝ බේරුණා මේක හාස්කමක්. එහෙම නෑ ඉන්දික මහත්මයා. ඉතින් මේ කලාපයේ ආරක්ෂාව ගැන සලකනකොට සුළුවෙන් තකන්න බෑ. මේ අල්ලපු ඉන්දියාවට මේ ප්‍රශ්නේ හෙට ආවොත්, ඉන්දුනීසියාවට මේ ප්‍රශ්නේ ආවොත්, අප්‍රිකාවේ අපි නොදන්නා කොටසකට මේ ප්‍රශ්නේ ආවොත්, තවත් දූපතක මේ ප්‍රශ්නේ හිර වුණොත් මේ MCC ගුණ්ඩුවෙන් අපිට මිදෙන්න බෑ. මොකද අනාගතේ වෙනත් රාජ්‍ය සංකල්ප දරන පුද්ගලයන් මෙම රටේ රාජ්‍යත්වයට පත් වුණොත් නැවත මේ කොටස් වශයෙන් මේ සුළු මුදල එන්න පුළුවන් නැවත ලංකාවට. ඔබතුමා ඉතින් අපිට කෙටියෙන් සඳහන් කරන්න මේ MCC එකේ අතපියවීම මුදල් පමණක් පිටතට ගැනීමෙන් ඔබතුමා හිතනවද මේක අපිට සාර්ථක උත්සාහයක් නැත්නම් මේට ඉදිරියට තවත් කොටසක් තියනවද ඉන්දික මහත්මයාණනි? ප්‍රථමයෙන් මා ස්තුතියක් වෙනවා වැඩසටහන් 9ක් සාර්ථකව නිම කරලා ඒ වගේම ඔබතුමා මේ 10 වෙනි වැඩසටහනේදී මටත් මගේ පරම්පරාවට ගෞරවයක් වෙන විදිහට මාව හඳුන්වා දීම ගැන ඒ වගේම මම ඔබට සුබපත් වෙනවා මේ වැඩසටහන් සියල්ල කරගන්න ඔබ දැක්වූ විචක්ෂණභාවය ගැන, දක්ෂභාවය ගැන, ප්‍රඥාවන්තභාවය ගැන මාධ්‍යවේදියෙක් විදිහට ඒ වගේම ජාතික ව්‍යාපාරයේ සිටින ලේඛකයෙක් ප්‍රවීණයෙක් විදිහට කරපු මේ උතුම් කාර්යය ගැන පාලිත මහත්මයා දැන් අපි මේ 10 වෙනි වැඩසටහනේ ඔබතුමා මගෙන් අහන්නේ මේක ඉවත් වීම తాවකාලික එකක්ද නැත්නම් වෙන මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ කියන කාරණයයි. ඔව්. පැහැදිලිව කියන්න ඕනේ පාර්ලිමේන්තුමා මේ MCC ගිවිසුම ගැන අපි සවිස්තරාත්මකව කතා කරා. ඒ වැඩසටහන් බලන ඕන කෙනෙක්ට අපි නැවතත් ආරාධනය කරනවා බලපු නැති අයට ඒවන් නරඹන්න කියලා. 480ක් ඩොලර් බිලියන රුපියල් බිලියන වලින් ගත්තොත් රුපියල් බිලියන 89ක් වගේ මුදලක්. මේ මුදල ඇමරිකානු ආරක්ෂක වැය ශීර්ෂයෙන් 20000කින් එක කොටසක්. එතකොට හිතා ගන්න පුළුවන් මේ වගේ පොඩි මුදලක් දාලා කලහපොරොත්තුනේ මොනවද කියලා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ පසුබෑම මේ ඇමරිකාව MCC ගිවිසුමින් ඉවත් වීම කියලා මේ මහා ලොකුවට කියන මේ දිනවල මාධ්‍ය වාර්තා කරන ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ ආනන්දයටපත් වෙලා ඉන්නවා දැන් කොටස් මේක දැන් ඉවත් වෙලා ගියා කියලා. නමුත් ඒකට හේතුව මේ ඩොලර් බිලියන 480 දෙන්න ඇවිල්ලා දැනගන්න ගියේ දෙයට වඩා ඇමරිකාවට විශාල පාඩුවක් සිද්ධ වුණා අපි කරපු වැඩසටහන් මාලාව නිසා. ඒ වගේම අපි අනිකුත් පස්තරවලදී ගෙන ගිය සටන නිසා. ඒක අප්‍රසිද්ධිය ගෙනිච්ච සටනක්. ඒක ජාත්‍යන්තර තලවලත් අපි දියත් කරා. මේ වැඩසටහනෙන් විතරක් අපි නැවතුන්නේ නැහැ. අපේ ජාතික කාර්යය අපේ තියෙන ඓතිහාසික වගකීම අපි එලෙස ඉටු කරා. ඉතින් මෙහෙම ගත්තාම මේගොල්ලෝ පසුබැස්සේ රුසියාවෙන්, චීනෙන් සහ ආසියානු කලාපෙන් එල්ලවෙච්ච විශාල පීඩනයක් මේගොල්ලන්ට දරා ගන්න බැරි වුණා. ඒ වගේම ඉන්දියාව යුද උපක්‍රමික වශයෙන් ගත් ප්‍රවේශය යනු නාවික හමුදාව පුළුල් කරමින්
ඉන්දියානු ගුවන් හමුදාව පුළුල් කරමින් ඉන්දියාව තම යුද හමුදාවට නවීන අවියවල් සපයමින් ඔවුන් කරගෙන යන වැඩ පිළිවෙලත් ඔවුන් අධ්‍යයනය කරලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා ඔවුන් දන්නවා මේ කලාපේ ඇතුළට ඇවිල්ලා මේ ත්‍රිකුණාමලයට ඇවිල්ලා අත්දාල කරගන්නේ ඔවුන් සියදිවි නසා ගැනීමක් කියලා. ඉතින් ඒක තමයි මුඛ්‍යම කාරණේ. මේ පීඩනය උන්ට දරා ගන්න බැරුව මේ පලා යාමක් මේ දුවන්න ගහලා ඔය යන්නේක තමයි අපි ඔය දකින්නේ. ඒතකොට ඉදික මහත්මයානේ ඔබතුමා ඔය මතක් කරනව මට හරියටම කාලවපසරිය මතක නෑ. මේ රුසියානු එම්බසිය මම හිතන්නේ කැනඩාවේ තියෙන එම්බසියෙන් දැඩි බල ප්‍රකාශයක් කරා ඇමරිකාව දුර්වලයි කියලා හඳුන්වන්න. මම හිතන්නේ මේ පසුබෑම දන්නේ මේ සිදුවන්නේ. ඔබතුමාට ඒ ගැන සඳහන් කරන්න පුළුවන් මට වැඩිය. ඔවුන් ඇත්තට මෙතනදී රුසියානු එම්බසියකින් මොකද්ද එදා ඒ කිව්වේ? පාර්ලිමේන්තුව දන්නවා මේ ඔය දැන් ඇමරිකාව උතුරු පැත්තෙන් මේ කියන්නේ උත්තර ද්‍රවයේ ආසන්නයෙන් රුසියාව දෙසට ගමන් කරමින් සිටිනවා. පෝලන්තය එතකොට ඉතාලිය තවත් යුරෝපීය රටවල න්‍යාස්තිකාවි සවි කරලා තිබෙනවා. අද දවසෙත් රුසියානු නානපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකාව ඒ ගැන සඳහන් කළා තිබ්බා. බරපතල විදියට මේ අපිට තර්ජනයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි මේ දකුණු පැත්තෙන් අපි කතා කරපු ඉන්ඩෝ පැසිෆික් කියන ආක්‍රමණය. දැන් බෝල්ටික් සමුද්‍රය ආසන්නයේ ඔවුන් B-52 ගුවන් යාන යොදාගෙන සහ F-35 යාන යොදාගෙන රුසියාවට ප්‍රහාර එල්ල කරන ආකාරයක් යුද අභ්‍යාසයක යෙදුණා. මීට මාස දෙකකට තුනකට ආසන්න කාලයකට. ඒවට තමයි ඒකට ප්‍රතිචාරයක් වශයෙන් කැනඩාවේ PT රුසියානු තානාපති කාර්යාලය කිව්වේ රුසියාවට බෝම්බ න්‍යෂ්ටික බෝම්බ හෝ සාමාන්‍ය අපි කියන conventional weapons කියලා ඒ අවි ප්‍රහාරයක් හෝ එල්ල කරොත් කිසියම් යුදමය ප්‍රහාරයක් එල්ල කරොත් ඇමරිකාව ගල් යුගයට යවන බව පැහැදිලිව ප්‍රකාශ කරා. මේ ප්‍රකාශයත් එක්ක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරේ ඔහුට කොවිඩ් වැළඳිලා කියලා දවස් 3ක් මිලිටරි රෝහලක ඔහු හැංගුණා. හැංගිලා හිටියේ. ඔහුට එළියට බහින්න බය හිතුණා. ඉතින් මේ අදාළත්වය අපි තේරුම් ගන්න ඕනේ. මේ පසුබෑම ආරම්භ වුණේ ඉන්නේ මේ විදිහටයි. මේකට ප්‍රතිචාර නොදක්වා හිටියේ නෑ. චීනය ප්‍රතිචාර දක්වා චීනෙට බොහොම ශක්තියක් ආවා මේ වැඩසටහන නිසා. මේ අපි කරගෙන ගිය කටයුතු නිසා මේ චූටි රටක කවුරුත් නොදන්න මිනිස්සු ටික මේ ආසියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ වෙන යුද ආක්‍රමණය පැහැදිලි කරනකොට ඒක හරි අභිමානවත් කාරණයක්. අපි කරේ වැරදි වැඩක් කියලා. අපි කරේ අර ඔබතුමා සඳහන් කළ විදිහට මම ඊට කලින් සඳහන් කරා ඉන්දියාවේ ඉන්න බිලියන 1.3ක් චීන 1.4ක් ආසියානු කලාපේ මිලියන 700 ගානක ජනතාව ඒ වගේම තවත් එකතු කරලා ගත්තාම විශාල ජනතාවක් සිටිනවා බිලියන 4කට ආසන්න. ඒ ජනතාවගේ පැවැත්ම උදෙසා ආරක්ෂාව උදෙසා මේ මිනිස්සුන්ට සාමකාමීව ජීවත් වෙන්න ඕනේ. මේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය උදෙසා තමයි අපි වැඩසටහන කරන්නේ. ඒක තමයි මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ස්තුතියි ඉන්දික මහත්මයානේ ඔබතුමා ඒ විචක්ෂණ දැක්ම මම හිතන්නේ අල්ලපු රටවකින්වත් ඒ කියන්නේ අපිව බේර ගන්න ඕනේ කියලා. අපේ භූමියට ඇහැගැනීමේ කුමන්තරණ තමයි ඔවුනුත් යම් කිසි අනිත් ආකාරයකින් ගෙදෙන්නේ. මෙතනදී ඉන්දික මහත්මයානේ අපි දැක්කා මේ සමහර විපක්ෂයන් වල නායකයන් ඉතා গুপ্ত ලෙස කරුණු දක්වනවා මේ සුළු මුදල අපිට නැතිවීම ජාතික පාඩුවක් ඉතා ආර්ථික අවාසියක් කියලා. නමුත් අපි ඔවුන් ගැන දන්නවා. එතකොටම ඔවුන්ගේ දිගුවක් විය හැකි සමහර කරුණු තියෙනවා. මෙතෙන්ට පක්ෂ සහ විපක්ෂවල පුද්ගලයන් අතීතයේදී එහා මෙහා මාරුයින් වල සම්බන්ධ වුණා. නමුත් මෙම නව රජය නිර්මාණය කිරීමේ පසුබිමේ තිබ්බ ජාතික බලතලවල වමනාවනුත් MCC ගිවිසුම එපා කියන්න සක්සුදස්සේ උපයෝගුණා ඉන්දික මහත්මයන්. ඉතින් ඒ වගේම ඉන්දික මහත්මයන් මේ MCC ශ්‍රී ලංකා MCC ශ්‍රී ලංකාට අදාළ Twitter ගිණුමක් තිබ්බා, Facebook ගිණුමක් තිබ්බා. මොවුන්ගේ ක්‍රියාකාරීත්වයන්ගේ වපසරිය කොහොමද සිදුවන්නේ? බොහොම කනගාටුයි මේ රජයේ ආයතනවල ප්‍රධාන පුද්ගලයෝ මේ ට්විටර් කියනවා මේ ෆලෝ කරනවා. ඒ කියන්නේ ඔව් ඒක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකනේ පැහැදිලි කොලියුෂන් එකක් වෙනවා. ඒ ඉන්නේ ඒව විමර්ශනය වෙන්න ඕනේ. දැන් අපි මේකේ මේ ආර්ය අසුබ දීලා ගියා කියලා මේ අත්හැරලා ගියා කියලා එල්ඩීසි කිව්සම අත්සන් කිරීම අත්හැරියා කියලා මේකේ තියෙන සර්ජනය ඉවර වෙන්න නම් පහව යන්න නම් මේක ක්‍රියාත්මක කරමුද ඔත්තුකරුවොත් නිමත් කරන්න ඕනේ. කවුද කියලා සොයලා බලන්න. ඔවුන්ට විරුද්ධව අදාළ කටයුතු කරන්න ඕනේ. ඒකෝට තමයි ජාතිය නිදහස් වෙන්නේ. ජාතික ආරක්ෂාව සැලසෙන්නේ. ඉදිරියට තවදුරටත් මේ වගේ කුමන්ත්‍රණයක් සිදු නොවෙන්නේ. ප්‍රබල චරිත අපි හඳුනාගෙන තිබෙනවා. MCC ශ්‍රී ලංකාවට එක්ක සම්බන්ධකම් තවතු. ඒතර ඒක විශාල කනගාටුවක් මම හිතන්නේ දැන්වත් මේ කොළොප්පොමෙන් අයින් වෙන්න ආචාර්ය මහාචාර්ය කියලා ඔටුනු දාගෙන බොරු මූණවල් දාගෙන රංගපෑමක යෙදෙන පුද්ගලයන් අපි කියන්නේ මෙම රට විතරක් නෙවෙයි වෙනත් රටවල් වල පවා ගොදුරු කිරීමට යන්න ජීවිත සහ දේපල දැඩි විනාශයකට යෙදී හැකි අනාගත මහ යුද්ධයන් ඇතිවීමට තුඩු දිය හැකි කලාපයක් වීමට අපේ මව් රටේ මේ සිංහල දේශයේ කිසිවෙකු කැමති නැහැ.
ඒ වගේම ඉන්දික මහත්මයා ඔබතුමා තවත් කාරණයක් ඒ පසුගිය සාකච්ඡාවලින් මතක් කරා අනිවාර්යෙන් මෙම නව රාජ්‍යයේ කාලයේ හෝ අලුතෙන් නීති රීති පවා ඇති කරගත යුතුයි. අපි අලුතෙන් මේ ගිවිසුම් ඒමට විරුද්ධව. ඉතින් මම හිතන්නේ ඒකටත් මේ යහපත් කාලයක් කියලා අපි හඳුන්වා දෙන්න ඕන ඉන්දික මහත්මයා. එතකොට ඉන්දික මහත්මයා මේකේ තවත් දිගුවක් වශයෙන් මොවුන් මේ කොහෙටද පසුබැසලා ගියේ? ඇයි ඒ රටවල් වලට යන්න හේතුව? ඔවුන්ගේ නිවේදනයේම දැක්කලා තියෙනවා මේ අපි කලින් අපි සාකච්ඡාවේ කතා කරා උන්ට වැදගත් පැසිෆික් මේ අපේ ආසියාවේ චීනෙට මායිම් වෙලා තියෙන මෝදු තීරය රුසියාවට ජපානයට කොරියාවට වියට්නාමයට තායිලන්තයට මායිම් වෙලා තියෙන මෝදු කලාපය උන්ට ඉතාම වැදගත්. ඉතින් ඒකට ආසන්නයෙන් පිටි දූපත් සොලමන් දූපත් ඒතර කිරිබාටි කියන දූපත් වගේ ඒ වලට තමයි මම ගමන් කරන්නේ. අපි දන්නවා ඊළඟට මො සියරා ලියෝන් දක්වා ගමන් කරනවා. සියරා ලියෝන් කියන්නේ ඒ සිවිල් යුද්ධයේ විශාල වශයෙන් විනාශයට පත් රටක්. ඉතින් අප්‍රිකානු රටක් කෙරේ මෙවුන් ඇදිලා යන්නේ තව මුගේ ඉදු උපමාර්ග අප්‍රිකානු කලාපයේ එතකොට ඉන්දික මහත්මයන්නේ මේකේ අවසාන උපක්‍රම කිහිපයක් අපි මාධ්‍ය වශයෙන් දැක්කා. මේ MCC කරුවන් විසින් ගත්ත අවසාන උපක්‍රම වශයෙන් අපිට දැනගන්න පුළුවන් මාධ්‍ය ඔස්සේ පවා මොවුන් මේ මුදල් කොට්ටිය අරන් ගියා විදුලිය ප්‍රධාන ලෙස අපේ රටේ විදුලි සැපයුම් බිඳ වැටෙනකොට ඒකට ආයෝජනය කරන්න කියලා. එතනත් ජාතියේ වාසනාවට අපි ඒකෙන් බේරුණා ඉන්දික මහත්මයා. ඊළඟට තරුණ කොටස් වලට දැනුම මිනුම ලබා දීමට යම්කිසි සංවර්ධන කාර්යයන් වලට මේ මුදල යොදවන්නම් කිව්වා. ඒකටත් යම්කිසි ප්‍රතික්ෂේපයක් ලැබෙන්නේ නැති. ඒ හින්දා ඒ මුදලත් පස්සට ගියා. නමුත් වාසනාවන්ත හෝ අවාසනාවන්ත සිද්ධි මත හෝ විශේෂයෙන් මේ දැනුවත් කිරීම සහ ප්‍රබල හඬක් ලංකාව වගේ තකින් ඔබතුමා හරහා විශේෂයෙන් කරුණු සහිතව දැක්වූ නිසා මේවා ජනාධිපතිවරු අගමැතිවරු විපක්ෂ පක්ෂ නායකයන් මේ සිංහලයන් කතා කරන දේවල් හැම වෙලේම වෙනත් භාෂාවලට වර්ණගලා මේවා දිහා අහගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස කල්පනා කරනවා මේ කලාපයකට එන අරුබුදයක් ගැන මේ පුංචි රටේ ඉඳන සිංහලයන් පිරිසක් කතා කරනවා මේකේ තියෙන්නේ සත්‍යයක් කියලා. ඒක ඔබතුමාට තමයි ඒ අගනා කටයුත්ත ඔටුන්න හිමි. ඒ වගේ මේකට ගෞරව කරමින් රාජ්‍ය නායකයන් ගත්ත උපාය මාර්ග වලටත් අපි ස්තුතිය පළ කරනවා. ඉතින් ඉන්දික මහත්මයන්නි දැන් මේ සමහර MCC එකට කඩේ ගිය නඩ නැවත මතුවෙන්න පුළුවන් වෙනත් රජයක සහ වෙනත් උවමනාවන් සහිත කිනම්මෝ පක්ෂයක් ඇති වුණොත්. එතකොට ඔබතුමා සඳහන් කරන්නේ මොකද්ද අනාගත නායකයන්ට අනාගත කිනම්මෝ රජයකට මොකද්ද ඔබතුමා සිංහල බෞද්ධයෙක් වශයෙන් සඳහන් කරන්නේ? අපි කියනවා MCC ඉන්දෝ පැසිෆික් වැඩ පිළිවෙල අධ්‍යයනය කරන්න කියලා. ඒ වගේම ඒකේ තියෙන යුද උපාය මාර්ග ඉගෙන ගන්න කියලා අධ්‍යයනය කරන්න කියලා දැනගන්න කියලා ඒ පිළිවෙල කටපාඩම් කරන්න කියලා අපි නායකයන්ට කියනවා. ඒ වගේම තමයි අපි ඒකට හද ප්‍රතිසලස්ම අපේ ප්‍රති යෝජනා අධ්‍යයනය කරන්න කියලා කියනවා. මේක දිගටම සිද්ධ වෙන දෙයක්. මේක ඉදිරි අපි තව ඉදිරියට අවුරුදු 10ක් මේ උත්සන්නව මේ කටයුතු සිද්ධ වුණු ඇතයි අපිට අනාවැකේ කියන්න පුළුවන් සාධක ඇතුව ඒ අනුව ගත්තාම මේ කලාපය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දින වැඩ පිළිවෙල අවසන් වෙලා නැහැ. ඉතින් ඉන්දික මහත්මයන්නි අවසාන වශයෙන් සුළු විනාඩි කිහිපයක් ඔබතුමාගෙන් අපි මේ සාකච්ඡාව යොමු කළේ මොකද ඔබතුමාට අවශ්‍ය ගෞරවය අපි ලබා දෙන්න ඕනේ. මම හිතන්නේ විද්වතුන්සේ පෙනෙන පුද්ගලයන්ගේ වාර්තා කියවපුවා ඉන්දික මහත්මයන්නි මේ ඔබතුමා සෙවු වාර්තා අපි දන්නේ එම වාර්තා කාට ඔබතුමා ලබා දුන්නද කියලා අපිට හිතෙනවා ඔබතුමාගේ සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් වෙනත් වාර්තාවලක් තියෙනවා අපි දැක්කා. නමුත් අවසාන විග්‍රහයන් තීක්ෂණ ලෙස මේ කලාපයේ දේශ බැලීමට තරම් වුන්ට දියුණු මනසක් නැහැ. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඉතින් ඔබතුමාලා වැනි විද්වතුන්ගෙන් මෙම ප්‍රශ්නේ අනාගතේ ඇතිවිය හැක්කේ කොහොමද කියන එකත් නැවතත් විමසිය හැකි බව සඳහන් කරමින් ඉන්දික මහත්මයන්නි ඔබතුමාගෙන් MCC කිවිසුම ගැන සඳහනක් කිරීමට අවශ්‍යයි සඳහන් කරේ සාකච්ඡාව තුළදී MCC හා ඉතින් ඊට පස්සේ කියන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මොකද යම්කිසි සිද්ධියකට පස්සේ නැවත කාරණා මතුවෙනවා ඉන්දික මහත්මයන්නි. සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබතුමාලාගේ මුතුන් මිත්තෝ ජාතික සටන්වල දිරිදුන්න මුතුන් මිත්තෝ අතීතයේ ඉඳලා පැවතිය ඒ කිව්ලගේ ඉඳලා මොහොට්ටාල වීරයන්ට පවා පින් දෙමින් ඔවුන් සැමටම දළදා සමිඳුගේ ආරක්ෂාව පතමින් ඔබතුමාටත් ඉදිරියට තවත් මෙම කාරණයන් කරගෙන යාමට ධෛර්ය ශක්තිය චිත්ත ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දැනට මේ MCC එකේ වැඩසටහන අදට මෙතනින් අවසන් කරමු. තෙරුවන් සරණයි ඔබතුමා. තෙරුවන් සරණයි පාර්තමා. නිවහල් ගංග ගලයි අද මුළු රටම